දැන් මම හිතුවා මේක කතා කරන්න ඕනේ කියලා. මොකද මේ ටික මම කියනකොට මම හිතනවා මම ලොකු අඩපාඩුවක් කරනවා කියලා. මොකද අපේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ අපිට අද ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඉන්ෆ්ලේෂන් එක දරා ගන්න බැරි එක. දෙවෙනි ප්‍රශ්නේ තමයි විදේශ විනිමය සංචිතවල සිඳී යාමේ ප්‍රශ්නය. අපේ සංචිත නැති වෙලාම යන තරමට ආපු ප්‍රශ්න. ඒතකොට මේ ප්‍රශ්න දෙක අපි තේරුම් ගන්න ඕනේ. මොකද මේක මම දන්නවා මේ ගොඩක් අයට ප්‍රශ්නේ හරියටම තේරෙන්නේ නැහැ. සමහර අය හිතනවා අපි ප්‍රශ්න දන්නවා කියලා. දන්නවා උනාට මේක හරියට දන්නේ නැහැ. මොකද මට ළමයි දෙන්නෙක් හම්බුණා මේ ළඟදී. එයාලා මම පොඩි වැඩකට ඉන්ටර්විව් කළා. ඒතර මම ඇහුවා නිකමට මේ එයාලා කිව්වා ඒකට ටිකට් එකකට යන්න දිනවා කියලා. ඊට පස්සේ මම කිව්වා මම නම් ඉන්නේ මේ වෙලාවට. ඔයාලා කැමතිද ටිකට් එක ගන්න නැත්නම් ඉන්න කියලා. ඉතින් එයාලා හිටියා. ඉතින් මම ආපුවම ඇහුවා එයාලගෙන් ප්‍රශ්න දෙකක්. මම ඉස්සර පළවෙනි ප්‍රශ්නේ ඇහුවා ලංකාවේ විදේශ නායක කොච්චරක් තියෙනවද කියලා. එයාලා දුන්න උත්තරේ ළඟින්වත් යන උත්තරයක් නෙමෙයි. මම ඊට පස්සේ නිකමට ඇහුවා මේ කොමර්ස් කරපු අය මම නිකමට ඇහුවා ලංකාවේ පහුගිය අවුරුද්දේ එක්ස්පෝර්ට් රෙවෙනියු එක කීයද කියලා. ඒ දුන්න උත්තරේ ළඟින්ම යන එකක්වත් නෙමෙයි. ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නයක් තමයි පළවෙනි එක මේ ආර්ථිකය පිළිබඳ අපිට අවබෝධයක් නැහැ. මේ ආර්ථිකය පිළිබඳ අවබෝධය ගත්තා නම් අපි බය වෙන්නේ 2022 නෙමෙයි. ඒ කියන්නේ 2022 අප්‍රේල් මාසේ නෙමෙයි අපි මේකට බය වෙන්නේ. අපි එහෙනම් බය වෙන්න ඕනේ 1990 ඉඳලා විතර බය වෙන්න ඕනේ. අපි බය වෙන්න තිබ්බේ 1990 විතර බය වෙන්න තිබ්බේ. හැබැයි අපි ඇත්තටම බය වෙන්නේ ඊට අවුරුදු 32කට විතර පස්සේ. ඒ නිසා අපි බය වෙන්න ඕන වෙලාව පහුවෙලා තියෙනවා. හැබැයි දැන්වත් අපි මේ වෙච්ච ප්‍රශ්නය හරියට තේරුම් ගන්න. එහෙම බලන්න නැතුව ඉතින් මේක බැන්නත් කෑ ගැහුවත් මේ ප්‍රශ්නෙට කවදාවත් පිළිතුර ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම කැමතියි මේ ප්‍රශ්න දෙක විග්‍රහ කරන්න. මේ ප්‍රශ්න දෙක අපි තේරුම් ගත්තොත් මම හිතනවා අපිට උත්තර හොයන්න පුළුවන්. නිර්මාණාත්මක පිළිතුරු එළියට එයි. නේද? මේ ලොකු අරගලයක් තියෙනවානේ. නේද? ඒ නිසා මම හිතුවා මේ අරගල කරන අයට මේ අරගලයට පොඩි පණිවිඩයක් දෙන්න ඕනේ කියලා හිතුවා. මොකද අපි මේකෙදි දැනගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක. මේ අර්බුදේ නිර්මාණය වෙන්නේ කොහොමද සහ මේකට විසඳුමක් තියනවද කියන එක. මම හිතනවා ඒක ගැන අවබෝධයක් නැතුව අපි රැල්ලක් තුලදී නේද? ඔයා දකින්න ගෑස් පොලිමක්, තෙල් පොලිමක්, භාණ්ඩ මිල ඉහළ යාමක් මේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒතර මේ ප්‍රශ්න කීපයට අපි දැන් උත්තර හොයන්න යනවා. නේද? ඒතර මේ උත්තර හොයන්න යනවා නම් මේකට උත්තරේ තියෙන්නේ කොතනද කියන එක පිළිබඳ අවබෝධය කියනවා කියන එක තමයි මම හිතන්නේ වඩා වැදගත්. එහෙම නැතුව අපි හිතනවා නම් මේක මෙහෙම කළොත් මේ අර්බුදයෙන් අවසන් වෙයි කියලා මම හිතනවා ඒක අපි එච්චර බුද්ධියෙන් ගන්න තීරණයක් නෙවෙයි. ඒ නිසා මේ ප්‍රශ්නය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. දැන් මේ ප්‍රශ්න අතර නිර්මාණය වෙන්නේ කොහොමද? ඉස්සෙල්ලා මම දැන් මෑත කාලේදී අපිට ආපු ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒක අපේ කාලාන්තරයක් තිස්සේ ආපු ප්‍රශ්න දෙකක්. එකක් තමයි මේ උද්දාමනයේ පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම උද්දමන අනුපාතය වාර්තා වෙනවා මේ අවුරුද්ද වෙද්දී. මේ වෙනකොට වැඩිම උද්දමනය තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන ප්‍රශ්නයක් විදේශ සංචිත පිළිබඳ ප්‍රශ්නයක්. ප්‍රශ්න දෙකක් මූලික වශයෙන් තියෙනවා. ඇත්තටම උද්දමනය පිළිබඳ ප්‍රශ්නය අපිට මේ අවුරුද්දේ ප්‍රධාන හේතුව තමයි රාජ්‍ය මූල්‍ය හිගයක් නිර්මාණය වෙනවා. මේක සම්පූර්ණයෙන් ඇත්තටම රාජ්‍ය මූල්‍ය පාලනයේදී අපේ ඇති වෙච්ච ගැටලුව. නේද? මම ඉස්සරහම වෙනවා මේ ප්‍රශ්නෙට උත්තරයක් මේක ඇතුලේ තියෙනවා. මේක ඇතුලේ උත්තරයක් තියෙනවා. මේ ප්‍රශ්නේ රාජ්‍ය මූල්‍ය හිගයක් විශාල රාජ්‍ය මූල්‍ය හිගයක් ඇති වෙනවා. ඒ වගේම විදේශ සංචිත පිළිබඳ ප්‍රශ්න මේක නම් ගත්තොත් ඔබ මේ දිහා බලනකොට විදේශ විනිමය ප්‍රශ්නය අපිට අද ඩොලර් නැති ප්‍රශ්නය අපි බලන්න ඕනේ මේ අවුරුද්ද දිහාවත් අවුරුද්දක දිහාවත් නෙවෙයි මේක අපි අනිවාර්යයෙන්ම 1977 සිට අද දක්වාම බලන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මම හිතනවා අපි වැරදි තැනකට අතර වෙනවා කියලා. නේද? මොකද මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ භාණ්ඩ මිල ඉහළ යාම, ශනික භාණ්ඩ මිල සැලකිලි මට්ටමට ඉහළ යාම උද්දමනය පිළිබඳ ප්‍රශ්නය එක තැනකින් ආරම්භ වෙනවා. මේකට ලොකු ප්‍රශ්නයක් විදිහට මේ රාජ්‍ය මූල්‍ය හිගය විශාල අයවැය හිගයක් නිර්මාණය වෙන ඉතිහාසයේ විශාලම අයවැය හිගය නිර්මාණය වෙන්නේ 2020 අවුරුද්දේ. right?
එතකොට ඒ වගේම තමයි විදේශ සංචිත වල හිගේ විදේශ සංචිත සිඳී ගියා කියන එක ඒකට අපි උත්තරේ හොයනවා නම් 1974ම යන්න ඕන. රයිට්. ඒතර අපි ආරම්භ බැලුවොත් මම කියනවා දැන් මේ උද්දමනය පිළිබඳ ප්‍රශ්නය මෙච්චර උග්‍ර වෙන්න හේතුව තමයි විශේෂයෙන් 2019 වර්ෂයේ අපි හඳුන්වා දෙන බදු ප්‍රතිසංස්කරණ. මේ බදු ප්‍රතිසංස්කරණ කීපයක් හඳුන්වා දෙනවා. ඇත්තට මේ බදු ප්‍රතිසංස්කරණ ගැන කිව්වොත් ගොඩාක් අය සතුටු වුණා මේකට. නේද? මොකද වෘත්තිකයෝ ඒ ගොඩක් අය සතුටු වුණා මොකද එයාලට ගෙවන්න ඕනේ බද්ද අඩු වුණා. විශේෂයෙන්ම තනි පුද්ගල බදු සීමාව රුපියල් ලක්ෂ 5 තිබ්බේ. ලක්ෂ 5කට වඩා වැඩි බදු ගෙවන්න ඕනේ. ඒක වැඩි වෙනවා ලක්ෂ 30ට. ලක්ෂ 30ට වැඩි වෙනවා. ඒ වගේම වැට් බදු අනුපාත පහළට යනවා. NBT බදු අයින් වෙනවා. ESC අයින් වෙනවා. මේ වගේ බදු ප්‍රතිසංස්කරණ කීපයක් වෙනවා. ඒකෙන් අපි ගොඩක් අයට දැනෙච්ච දෙයක් තමයි මේ සතුටු වෙච්ච දෙයක් තමයි අපේ බදු ගෙවන්න ඕන ආදායම ගොඩක් ඉහළ ගියා කියලා. ඒකෙන් අපි සතුටු වුණා. නේද? ඒකෙන් අපි සතුටු වුණා මොකද අපේ වැය කළ හැකි ආදායම වැඩි වෙනවා. දැන් disposable income එක වැඩි වුණා. මේකේ ප්‍රතිඵලය කොහොමද වෙන්නේ? ඔබට වෙනවා 2019 අවුරුද්දේ රාජ්‍ය ආදායම බිලියන 1898යි. ආසන්න වශයෙන් බිලියන 1900යි. ඒ අවුරුද්දේ රාජ්‍ය වියදම බිලියන 2400යි. ඔන්න බිලියන 533ක අයවැයකියක් නිර්මාණය වෙන 2019. මෙහෙම අයවැයකියක් නිර්මාණය වෙලා තියෙනවා 2020 ඒ ටැක්ස් පොලිසි එක 5 yearsම කන්ටිනියු කරන අපේක්ෂාවෙන් තමයි මේ බදු ප්‍රතිපත්ති හඳුන්වා දෙන්නේ. ඒ නිසා 2020 ත් ඒක කන්ටිනියු කරනවා. 2020 තත්ත්වය තවත් වර්ස් වෙනවා. බරපතල භවයේ ඉහළට වෙනවා 2020 වෙද්දී. මොකද කොවිඩ් තත්ත්වයක් එක්කන් තවදුරටත් පුද්ගලයන්ගේ ආදායම බදු ගෙවීම ඒ සියල්ලම සහ ආර්ථික කටයුතු සැලකිය යුතු සංකෝචනයක් එක්ක රාජ්‍ය ආදායම බිලියන 1373ට අඩු වෙනවා. හැබැයි ආණ්ඩුවට වියදම් අඩු කරගන්න බැහැ. මොකද ආණ්ඩුවේ වියදම් තුල ඔබ දන්නවා මේ රිකරන්ට් එක්ස්පෙන්ස් එක අඩු කරන්න බෑ. නේද? මේ මම කියන්නේ මේ රාජ්‍යයේ වර්තන කිරීමේ විතරයි බිලියන 533. නේද? මුළු අයවැයේක නෙමෙයි මුළු අයවැයේක බිලියන 1.4යි. 2019 2020 වල මොකද වෙන්නේ? අපි දන්නවා වර්තන වියදම් රජයට අඩු කරන්න බෑ. රජයේ වැටුප් ගෙවණය, රජයේ සාමාන්‍ය දර සුබ සාධනීය සෞඛ්‍ය අධ්‍යාපනයට කරන වියදම් රජයට සැලකිය යුතු විදිහට අඩු කරන්න බෑ. නේ? වැටුප් අඩු කරන්න බෑ, ඕටි කපන්න බෑ. නේද? ඒ කිසි දෙයක් ආණ්ඩුවට කරන්න බෑ. නේද? ඒ නිසා මොකද වෙන්නේ? රජයේ වියදම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි රාජ්‍යයේ ආදායම අඩු වෙනවා. ඔන්න අයවැය අතන වර්තන කිරීමේ බිලියන 1180ක් රුපියල් බිලියන 1180කට වැඩි වෙනවා. ඒ අවුරුද්දේ රාජ්‍ය බොහෝ ප්‍රාර්ථන වියදම් කපා හරිනවා. ස්ථාවරකම් ගොඩනගන්න රජය වියදම් කරන ටික සෑහෙන සැලකිය යුතු ප්‍රමාණයට අඩු කරනවා. හැබැයි ණය ගෙවීම රජයට අඩු කරන්න බෑ. 2020 ඒ නිසා තමයි ණය ගෙවීම සහ ප්‍රාර්ථන වියදම් බිලියන 492ක් තියෙනවා. ඉතින් අයවැයේදී බිලියන 1667ක් වෙනවා. එතකොට රාජ්‍ය ආදායමට වඩා වැඩි හිග සරලව කියනවා අපේ පුද්ගලයෙක් ගත්තොත් අපි හිතන පුද්ගලයෙක්ගේ ආදායම 1337ක් තියෙනවා. ඒ පුද්ගලයාට වියදම යනවා එදිනෙදා වියදම් 2548ක්. ණය ගෙවන්නයි ස්ථාවරකම් ගොඩනගන්න නැතව 400ක් ගිහලා එයාට හිගයක් එන 1667ක්. ඉතින් මේක තමයි අතිශය භයානකම තත්ත්වයේ ඉතිහාසයේ ඇතිවෙච්ච දරුණුම විශාලතම අයවැයගේ 2019 වෙනවා. දැන් අයවැයගේ රුපියල් බිලියන 1667ක්. නිකන් ඕක බෙදලා බලන්නකො 12. ඕක බෙදලා බලුවම 12 සාමාන්‍ය මේක 130ක් විතර වෙනවා. රුපියල් බිලියන 130ක් විතර වෙනවා. ඒකනේ කියන්නේ මේ දවස්වල සාමාන්‍ය මේ මාසේ රුපියල් බිලියන 120ක් අච්චු ගහුවා 130ක් අච්චු ගහුවා කියලා නේ. නේද? හරි. දැන් මේ රජයට මේ හිගයක් ආවට පස්සේ මේක පියව ගන්න ක්‍රම කීපයක් තියෙනවා. නේද? රජයට මේ පියව ගන්න ක්‍රම තියෙනවා. විදේශ ණය ලබා ගන්න පුළුවන්. නේද? වාණිජ බැංකුවලින් ණය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තිමේට මහ බැංකුවෙන් ණය ලබා ගන්න තමයි යන්නේ මහ ආණ්ඩුව. නේද? මහ බැංකුවෙන් ණය ලබා ගද්දි මේ සල්ලි අච්චු ගන්නවා කියන්නේ නැත්නම් ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සිද්ධ වෙනවා. මුදල් නිකුත් කිරීම වෙනවා. මේකට කොළ අච්චු ගැනීමක්ම වෙන්නේ නැහැ. රයිට්? නමුත් දැන් ඔන්න මොකද වෙන්නේ?
රජය මෙහෙම අයවැයකින් යොගන් ගියා. දැන් මේක ප්‍රතිඵල විදිහට ආර්ථික මුදල් සැපයීම සැලකිය යුතු ප්‍රමාණය ඉහළ යනවා. මේ රජයේ මේ ආර්ථික තියෙන භාණ්ඩ තොගය වෙනස් වෙන්නේ නැතුව තියෙද්දි මුදල් ප්‍රමාණය වැඩි වෙනකොට උද්දමනය ඇති වෙනවා. ඉතින් මේ නිසා විශාල උද්දමනයක් ඇති වෙනවා. ඒක එක කාරණයක්. දැන් මේ පළවෙනි කාරණා. මේ උද්දමනය පිළිබඳ ප්‍රශ්නයට වග කියන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ බදු ප්‍රතිපත්තියේ කරපු නොගැලපෙන සංශෝධනය. නේද? ඒක යම්කිසි පාර්ශ්ව සතුටු කරන්න වෙන්නේ නැති කරන්න ඇත්තේ. නේද? මොකද මේ වෘත්තිකයෝ කීප දෙනෙක් සතුටු කරන්න මේ බදු ප්‍රතිපත්තිය හඳුන්වා දෙන්නේ නැති. නේද? යම් පිරිස් සතුටු කරන්න ඒ අයගේ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් විදිහට ආදායම් බදු සැලකිලි මට්ටමේ පල්ලෙහාට දානවා. ඉතින් ඒකේ ප්‍රතිඵලය විදිහට විශාල අයවැයකියක් නිර්මාණය වෙලා උද්දමනය කාර්ය ප්‍රතිඵලයක් ඇති වෙනවා ආර්ථිකයේ අයවැයකින් මේ රජයේ අයවැයකින් පියව ගන්න මුදල් අච්චු ගන්න විකල්පයට යන්න මොකද වෙන විකල්ප ඉතිරි වෙන්නේ නැති නිසා නේද විදේශ ණය ලබා ගැනීම වෙන මූලාශ්‍රවලට යන්න බැරි නිසා අවසානයේදී සල්ලි අච්චු ගන්න නැත්නම් මහ බැංකුවෙන් ණය ලබා ගැනීම හරහා මේ සිද්ධිය වෙනවා නේද රජයේ මහ බැංකුවෙන් ණය ලබා ගැනීම ප්‍රතිඵලයක් විදිහට එතකොට ඒක ආර්ථික මුදල් සැපයීමේ මේ උද්දමනය ඇති වෙනවා රයිට් ඒක එක කාරණා අපි දෙවෙනිට බලන්න ඕනේ වැදගත් ප්‍රශ්න මේක රට ඇතුලේ ප්‍රශ්නයක් ඇත්තට මේක රට ඇතුලේ ප්‍රශ්නයක් රාජ්‍ය අයවැහිකය පියව ගන්න එක ආණ්ඩුවට ඊළඟ අවුරුද්දේ බදු ආදායම වැඩි කරගෙන පෞද්ගලීකරණය කිරීම ඒ වගේ ප්‍රතිපත්ති හරහා මේ රාජ්‍ය මූල්‍ය අර්බුදය විසඳ ගන්න පුළුවන් නේද මේක විසඳ ගන්න පුළුවන් දැන් මේ අවුරුද්දේ ඉඳලා බදු වැඩි කරනවා නේද ආදායම් බදු සංශෝධනයක් කළොත් බදු සම්බන්ධ යම් සංශෝධනයක් කළොත් මේ රාජ්‍ය මූල්‍ය අර්බුදය විසඳ ගන්න පුළුවන් නේද දැන් උදාහරණ එකම හේතුව මේක විතරක් නෙමෙයි නේද මොකද භාණ්ඩ වල සප්ලයි එක අඩු වුනහම මේ ඩිමාන්ඩ් එක වෙනස් වෙන තුරු සප්ලයි එක අඩු වුණොත් ඔයා දන්නා මිල මට්ටම ඉහළ යනවා. ඉතින් ඒව සාමාන්‍ය ආර්ථික විද්‍යාව කරුණු. නේද? මේ කාරණා කීපයක් තියෙනවා. ඉතින් ඒකේ ප්‍රධානම හේතුවක් වෙච්ච දේ තමයි මම කිව්වේ විශාල රාජ්‍ය මූල්‍ය හිගයක් ආපු එක. හැබැයි දැන් ඔය ප්‍රශ්නේ විසඳන්න පුළුවන් එකන්නේ. ඔය ප්‍රශ්නේ අපිට විසඳගත්තා. මොකද මේක ඇතුලේ ප්‍රශ්නයක්. මේක ඇතුලේ ප්‍රශ්නයක්. නේද? රජයට ආදායම් අඩු එක රජයට ආදායම් වැඩි කරගන්න පුළුවන්ද? නේද? රජයට බදු සංශෝධන හඳුන්වා දෙන්න පුළුවන්. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න පුළුවන්. ඒ වගේ විකල්ප අනුගමනය කළා මේ රාජ්‍ය මූල්‍ය අර්බුදය විසඳන්න පුළුවන්. right? ඒක කරන්න පුළුවන්. හැබැයි මේක තමයි බරපතලම ප්‍රශ්නේ. මොකද මේක ගේ ඇතුලේ ප්‍රශ්නයක් නෙවෙයි. නේ? අපි දන්නවා ගේ ඇතුලේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කතා කරලා. හැබැයි මේ ප්‍රශ්නේ ගේ ඇතුලේ ප්‍රශ්නයක් නෙවෙයි. විදේශ විනිමය සංචිත පිළිබඳ ප්‍රශ්නය ගේ ඇතුලේ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මේක තමයි අපි හොඳට බලන්න ඕන එක. දැන් මේ විවිධ කට්ටිය විවිධ කතා කියනවානේ නේද? විවිධ අය ඉදිරිපත් කරන මේ ප්‍රශ්නේ මෙහෙම විසඳන්න පුළුවන් මෙහෙම විසඳන්න පුළුවන් කියලා. ඒ නිසා අපි බලන්න ඕනේ ඉතිහාසය පුරාවට එහෙම ආයි හිටියද කියන්නේ. පළවෙනි මේක බලන්න බෑ නේද? පළවෙනියෙන් බලන්න ඕන දෙයක් තමයි ඉතිහාසය පුරා අපි මේක දැක්කද? ඉතිහාසය පුරාවට මේ විදේශ විනිමය සංචිත පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි අපි අවධානය යොමු කළා. ඉතින් මේකට අපි හොඳ උත්තරයක් මම බැලුවා. අපි 1950 ඉඳන් අරන් බැලුවා. ඉතින් මේ මෙච්චර දුරට යන්න ඕනේ නැහැ. අපි ළඟට එමු. right? ළඟට ආවොත් මම බොහොම ළඟතරකට එනවා විශේෂයෙන් 1977. 1977 වෙනක අපි තිබ්බේ පොඩි ඉකොනොමි එකක් අතර. චූටි ආර්ථිකයක්. නේද? ඒ කාලේ අපිට මේ ස්මාර්ට්ෆෝන් එතකොට ඒ කාලේ කම්පියුටර්ස් නේ විශාල වශයෙන් දුරකථන මේ මොනවද ටීවී නේ රූපවාහිනී ඒ වගේ දේවල් තිබ්බේ නැහැ ඒ කාලේ. මේ බොහොම සරල ආර්ථිකයක තමයි අපි 1977 ජීවත් වෙන්නේ. නේ වැඩි ඕනේ දිගට ගවමක් මහ ගන්න රෙදි තිබෙන්නේ නැති කාලයක්. ඒතර බොහොම සරල ආර්ථිකයක් තියෙනවා. ඉතින් අපිට 1977 උරුම කරනවා අපූර්ව සැපවත් ආර්ථිකයක්. විශේෂයෙන්ම මේ සැපවත් ආර්ථිකය උරුම කරනවා 1977 න් පස්සේ. ඒතර මේ සැපවත් ආර්ථිකය අපිට උරුම කරන්න කලින්
අපේ ආනයන සහ අපනයන අතර පරතරය බැලුවොත් විශේෂයෙන් 1977 අපනයන තියෙන්නේ 767යි ඩොලර් මිලියන ආනයන තියෙන්නේ 726යි. ඒ කියන්නේ අපනයන වලට වඩා ආනයන අඩුයි 77. අපි යනවා 78 ඉන්න වෙනම ආර්ථික ප්‍රතිපත්තිය. නේද? විවෘත ආර්ථික ප්‍රතිපත්තිය. මම කියන්නේ ඒක 100% කරදී කියලා. නේද? මොකද ලෝකේ අපි අද බැලුවොත් ලෝකේ අපි හැමෝම විවෘත ආර්ථික ප්‍රතිපත්තිවල ඉන්නේ. නේද? ඒතර අද අනිවාර්යෙන්ම අපි එතන ඉන්නම ඕන. නමුත් අපි 1977 ගියාට පස්සේ අපි මේක හරි පැත්තට හරවගත්තේ නැති එකේ ප්‍රතිඵලය තමයි අද මේ භුක්ති විඳින්නේ කියන එක තමයි මගේ අදහස. බලන්න 1977 අපේ එක්ස්පෝර්ට් වලට ඉම්පෝර්ට් අඩුවට තිබ්බේ. ඒ කියන්නේ අපේ අපනයනය කරලා එන ආදායමෙන් අපිට ඕන බඩු ටික ගෙන්න ගන්න පුළුවන් කමක් තිබුණා. දැන් මේක 78ෙම ඍණ වෙන පටන් ගන්නවා. එක්ස්පෝර්ට් වලට ඉම්පෝර්ට් වැඩි වෙනවා. ඊට පස්සේ අපි ආව 2000 වගේ අවුරුද්දකට වෙනකොට අපේ අපනයන ඩොලර් මිලියන 5500යි ආනයන ඩොලර් මිලියන 7300. ඒ කියන්නේ එදිනෙදා අපනයන ආනයන හිගයක් ඇති වෙනවා 1797ක. අපිට ඉතින් අර විදේශ ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියනයක් විතර ලැබිලා දෙනවා මිලියන 997ක්. ඒ කියන්නේ බිලියනයක් විතර. එතකොට වුණ අපිට ඒ එදිනෙදා වියදම් පියව ගන්න ඕන ඩොලර් බිලියනයක් අඩු වෙනවා. දැන් මේ ඩොලර් බිලියනයක් අඩු වුණාම මේ ඩොලර් බිලියනය එක්ක අපිට විදේශ ආයෝජන විදියට එන්න ඕනේ නේද? නැත්නම් විවිධ ආයෝජන විදියට එන්න ඕනේ. එහෙම නැත්නම් සරලව අපි ප්‍රසිද්ධ වෙනවා මේකට ණය ගන්න. නේද? මේ අවුරුද්දේම බඩු ටික ආනයනය කරලා ණය ගන්න වෙනවා. මේ එදිනෙදා වියදම් පියව ගන්න අපිට ඕන ණය ගන්න වෙනවා. විදේශ ආයෝජන අපිට ආවේ නැත්නම් අපිට ඕන ණය ගැනීමක් කරන්න වෙනවා. බොහොම සරලවම කියන්නේ. right 2010 වෙනකොට මේ තත්ත්වය කොහොමද 2010 වෙනකොට මේ ප්‍රශ්නේ තව ටිකක් උග්‍ර වෙනවා මොකක්ද ප්‍රශ්නේ උග්‍ර වෙන්නේ එක්ස්පෝර්ට් මිලියන 8600යි ඉම්පෝර්ට් මිලියන 13400 ඔන්න දැන් අපරාධ ආනයනත පරතරය ඩොලර් බිලියන 5කට ආසන්න වෙනවා ඒ 2010 ඩොලර් බිලියන 5කට ආසන්න වෙනවා නේද එතකොට ඔන්න අපිට විදේශ ප්‍රේෂණ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සැලකිලි ප්‍රමාණයක් වෙනවා බිලියන 3ක් විතර 2010ට සාපේක්ෂව 2000 සාපේක්ෂව 2010 ට ඒක සැලකිලි වැඩිවීමක් වෙනවා. ඔන්න ඩොලර් බිලියනයක් විතර ඒ අවුරුද්දේ තික වෙනවා. ඉතින් ඕකත් අර විදිහටම අපිට ණය ගැනීමක් කරන්න වෙනවා විදේශ ආයෝජන රට ඇතුළට ආවේ නැත්තම්. 18 වෙනකොට මේ ප්‍රශ්නය බොහොම තීව්‍ර තැනකට යනවා 2018 දී. 2018 තමයි ඉතිහාසයේ වැඩිම නේ ඉතිහාසයේ වැඩිම ආනයන අපනයන පරතර නිර්මාණය වෙන්නේ 2018 දී. 2018 දී අපනයන ඩොලර් බිලියන 12ක් විතර ඩොලර් බිලියන වලින් ගත්ත 12ක් විතර. ආනයන ඩොලර් බිලියන 22යි. ඒ කියන්නේ ඩොලර් බිලියන 10ක් වුණ 2018 දී ඉකයි. නේද? ඉතින් විදේශ ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 6ක් විතර එනවා. අන්න ඩොලර් බිලියන 3ක් විතර එදිනදා වියදම් පියව ගන්න ඉකයි. නේද? දැන් ওই ටික ටික ගන්නකොට මොකද වෙන්නේ ටික ටික ණය ටික ගොඩ ගහන්න පටන් ගන්නවා නේද අපිට එදිනෙදා වියදම් ටික පියව ගන්න සල්ලි නැති වෙලා තියෙනවා නේද එදිනෙදා වියදම් ටික පියව ගන්න සල්ලි නැති වෙලා තියෙද්දි අපි මොකද කරන්නේ ටික ටික ණය අරගෙන අපි අර ස්ටේටස් එක මේන්ටේන් කරගෙන ඒ කියන්නේ ගෑස් පෝලින් නැහැ තෙල් පෝලින් නැහැ නේ මුකුත් නැතුව අපි ණය අරගෙන මේක මේන්ටේන් කරගෙන යනවා එතකොට 2020 වලට තත්ත්වෙත් ඒකයි නේද 2020 කියන තත්ත්වෙත් ඒ විදිහමයි ඒ කියන්නේ අපි 1977 ඉඳලම මේ එදිනෙදා වියදම් පියව ගන්න ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් උපයගෙන නැහැ. ඒ නිසා අපි මොකද කරන්න වෙන්නේ මේක හැමදාම ණය වලින් පියව ගන්න. ඒ කියන්නේ අපි තරම ණයට කමින් දිගට යනවා. නේද? හැබැයි අපේ රජේවල් මොකද කළේ මිනිස්සුන්ට මේක දැනෙන්න දුන්නේ නැහැ. නේද? මිනිස්සුන්ට මේක දැනෙන්න දෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. නේද? අපි මේකට විවිධ කතන්දර නිර්මාණය කරාට ඉස්සෙල්ලා අපි මේක හරියට බලන්න ඕනේ. මේ සංඛ්‍යා ටික අරගෙන බලන්න ඕනේ. නේද? දැන් අර අපේ අම්මලා තාත්තලා සමහරට අපිට කන්න දෙනවනේ අමාරුවෙන් හරි. නේද? දැන් මේ මම අම්මලා තාත්තලාට සමාන කරන්නේ ආණ්ඩුව. දැන් මොකද කරන්නේ? ආණ්ඩුවක් මේක කියන්නේ නැහැ මිනිස්සුන්ට හරියට. නේද? මොකද මේ ආණ්ඩුවයි මිනිස්සු අතර තියෙන සම්බන්ධය මම කිව්වේ අර ඉස්සෙල්ලා පෙම්වතා පෙම්වතිය සම්බන්ධයක් නේ. ආදරේ නැති වෙයි කියලා ඇත්ත කියන්නේ. නේද? මේ ඇත්ත කියන්නේ මේ ප්‍රශ්නේ කියන්නේ මිනිස්සුන්ට. මිනිස්සුන්ට කියන්නේ නැතුව කොහොම හරි අමාරුවෙන් ණය අරගෙන අර ලස්සන ජීවිතේ දෙනවා. ඉතින් අපි මොකද කරන්නේ මේක යනවා.
නේද? මේක යනවා. නේද? ඔයාලට පේනවා මේක යනකොට මෙන්න මෙතන වැඩි 1977 දී අපේ විදේශීය ණය තියෙන්නේ ඩොලර් මිලියන 856. සරලව කියනවා බිලියනයක්වත් නෑ ඩොලර් බිලියනයක්වත් 77. ඉතින් 2000 අවුරුද්ද වෙනකොට අවුරුදු 23කට පස්සේ ඔන්න ඩොලර් බිලියන 9ක් නැත්නම් මිලියන වලින් 9000කට පමණ ණය තොගයක් එකතු වෙනවා. මම මේක මීට වඩා හොඳට ඇනලයිස් කරනවා. මොකද මෙතන පැහැදිලි ඊරා කීපයක් පැහැදිලි වෙනවා. පැහැදිලි ඊරා කීපයක් තේරෙනවා. 77 තමයි අපි විවෘත ආර්ථික හඳුනා දෙන්නේ ඩොලර් බිලියන 856යි. නැත්නම් බිලියනයකට අඩු. 94 වෙනකොට රජයේ මේ විදේශ ණය තොගය විදේශීය ණය තොගය මුළු විදේශ ණය තොගය රාජ්‍ය හා පෞද්ගලික අංශවල බැංකුවලත් කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒ විදේශ ණය තොගය ඩොලර් බිලියන 8කට වැඩි වෙනවා. මොකද මේ යුගයේ ඔබ දන්නා පාලනයේ එක්තරා අවධියක් 77 94. ඒතර 94 ඉඳලා 2005 වෙනකොට ඔන්න විදේශ ණය තොගය තරමක් දුරට තවත් වැඩි වෙනවා 8298 ඉඳලා 11353 දක්වා. එතරම් විදේශ ණය තොගය ඩොලර් බිලියන 3ක් විතර වැඩි වෙනවා. 2005-15 සුවිශේෂ කාල පරිච්ඡේදයක් අවුරුදු 10ක විශේෂයෙන්ම අපි යුද්ධය අවසන් වෙනවා ආර්ථිකයේ ලොකු වෙනස්කම් ටිකක් වුණා නේද? අපි කවදාවත් දැක්කේ නැති අධිවේගී මාර්ග ඒ වගේ පද්ධතියක් නිර්මාණය වෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රිෆිකේෂන් ලෙවල් එක 76 වගේ ඉඳලා 99 දක්වා වැඩි වෙනවා නේද? පාරවල් හැදෙනවා. කවදාවත් කාපට් වෙච්ච නැති පාරවල් කාපට් වෙනවා නේද? ඉතින් ඔයගේ මොන හරි දේවල් ටිකක් වෙනවා. හැබැයි අනිත් පැත්තට මොකද වෙන්නේ? නේද? අනිත් පැත්තට මොකද වෙන්නේ? අපේ විදේශ ණය තොගය ඩොලර් බිලියන 11 ඉඳලා ඩොලර් බිලියන 44ට බිලියන 33කින් වැඩි වෙනවා. මේ අවුරුදු 10 දී ණය තොගය ඩොලර් බිලියන 33කින් වැඩි වෙනවා. රයිට්. එහෙනම් අපි දැන් මේ ආන්සර් කරන්න නැති ප්‍රශ්නයක් තිබ්බනේ. මේ එක ඊරා එකකවත් ආන්සර් කරන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? අපි මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ ඔයා දැක්කා මේ හැමදාම අපේ ආනයන සහ අපනයන උත්තර පරතරය ඍණ අපනයන වලට ආනයන වැඩි හැමදාමත් නේද? එදිනෙදා වියදම් පියව ගන්නත් බෑ. එතකොට එදිනෙදා වියදම් පියව ගන්නවට අමතරව අපිට සිද්ධ වෙන ණයක් ගෙවන්න. දැන් අද තත්ත්වය ගත්තොත් අපිට එදිනෙදා වියදම් පියව ගන්න ඩොලර් බිලියන 3ක විතර හිගයක් තියෙනවා. ඊට අමතරව අපිට ණය වාරිකයක් ගෙවන්න තියෙන ඩොලර් බිලියන 5කට ආසන්න. ඒතර සාමාන්‍යයෙන් අපේ ඉකොනොමි එක කම්ෆර්ටබල් ලෙවල් එකකට ගේන්න නම් තව ඩොලර් බිලියන 8ක්වත් හොයන්න ඕනේ. ඉතින් ඩොලර් බිලියන 8ක් හොයනවා කියන එක මාර ගේම් එකක්. මේක මාර ගේම් එකක්. ඇයි? අපිට ප්‍රධාන වශයෙන් විදේශීය තියෙන අපනයන වලින් ඩොලර් බිලියන 12යි. විදේශ ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 7ක් විතර. නේද? එනවාට ආනයන සීමා කිරීම ඇරෙන්න විකල්පයක් නැති බව පේනවා. නේ? විකල්පයක් නැති බව පේනවා කෙටි කාලෙක. හැබැයි අපිට ආනයන සීමා කරන්න ප්‍රශ්න තියෙනවා. අපි අරන් බැලුවොත් අපේ බොහෝ ආනයන භාණ්ඩ සීමා කරන්න ඉතාම අමාරුයි. දැන් උදාහරණයක් ගත්තොත් අපේ ආනයන වියදමෙන් 120ක් තියෙන කනිජ තෙල්. ඉතින් මේක අඩු කරොත් මොකද වෙන්නේ? තෙල් පොලිමක් එයි. විදුලිය කප්පාදු කරන්න ඉතින් ගොඩක් ප්‍රශ්න වෙනවා. නේද? ඒතර අපි මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් අපි කොහොමද එක්ස්පෝර්ට් එක වැඩි කරගන්නේ? ඉතින් මේකට දැන් ඔය කවුරු හරි එනවනම් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕන පැහැදිලිව. මේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙන්න ඕන. කොහොමද අපි එක්ස්පෝර්ට් මේ 12 බිලියන් තියෙන එක වැඩි කරගන්නේ? ඒ වගේම 7 බිලියන් තියෙන මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් අපිට තියෙන්නේ. නේද? සර්විස් ඉන්කම් එක 1 බිලියන් විතර තියෙනවා ටුවරිසම් හින්දා net income. ටුවරිසම් වලින් අපිට සාමාන්‍යයෙන් 4 බිලියන් විතර එනවා. හොඳ කාලවලදී ඒක ගිය අවුරුද්ද වෙනකොට 1 බිලියන් වලට වඩා අඩු වෙලා තිබ්බා. ඉතින් අර net service income එන්නේ 1 බිලියන් 1.5 බිලියන් තමයි මැක්සිමම්. ඒතකොට මේ ටික වැඩි කරගෙන කොහොමද මේ 8 බිලියන් හොයන්නේ කියන එක හරියට ප්‍රොපෝසල් එකක් ඕනේ. නේද? ඉතින් මට තියෙන ප්‍රොපෝසල් කිව්වේ මම ඒක කියන්නේ. නේද? ඉතින් අපි මේක නිකන් සංඛ්‍යා හදලා පෙන්නනවා වගේ සුන්දර කාරණයක් නෙමෙයි. නේද? මොකද එක්ස්පෝර්ට් 12 බිලියන් තියෙන එක හෙට වෙනකොට ඒ ලබන අවුරුද්දේකට මේක 15 බිලියන් 16 බිලියන් කරන්න අමාරුයි. නේද? මේ 7 බිලියන් තියෙන foreign remittances ලබන අවුරුද්දේදී 10 බිලියන් වැඩි කරනවා කියලා කියන අමාරුයි.
නේද? ඒ නිසා අපි මේක හරියට මැනේජ් කරගන්න ඕනේ. නේද? the economy එකේ annual deficit එක 8 billion විතර. දැන් තියෙන 20 billion විතර receipt එකක්. 20 billion වලට 100ක් කියන්නේ. දැන් තියෙන remittance 150කින්වත් වැඩි කරගන්න ඕනේ. අපේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න. නේද? එහෙනම් අපි ඒකට බලන්න. ඊට පස්සේ වර්ගය 2015 දාන්න. මේ අවුරුදු පහ ගත්තා. අපේ ණය ඩොලර් බිලියන් 10කින් වැඩි වෙනවා. මේ අවුරුදු පහේදී. නේ? 15 19 ඩොලර් බිලියන් 10කින් වැඩි වෙනවා. ඉතින් තව පහක් විතර ගියන් තව ඩොලර් බිලියන් 15ක් විතර වැඩි වෙනවා. ඒ නිසා අපි දැන් මේ කාලච්ඡේද පුරාවට මේ කියන්නේ 77 ඉඳලා 2019ටම මේ විදේශ විනිමය අර්බුදේ විසඳුමක් දීලා නැහැ. කිසිම රජයක් 77 ඉඳලා 2019 දී මේ ප්‍රශ්නේ විසඳුවේ නැහැ. නේද? එහෙනම් අපිට මේ උදාහරණ ප්‍රශ්නය දැන් කෙටි කාලයකට ඒක අනිවාර්යයෙන් කෙටි කාල කාරණයක්. හැබැයි මේ ප්‍රශ්නේ ඔබට පේනවා මහ විශාල කාලයක් ඉඳලා ඉන්න එකක්. විදේශ විනිමය සංචිත පිළිබඳ ප්‍රශ්නය අවුරුදු ගාණක් තිස්සේ නේ. මම පොඩ්ඩක් කියන්නම් තවත් අහන්න කැමති නම් මේ ප්‍රශ්නේ ඉන්නේ කොහොමද කියලා. මේ ප්‍රශ්නේ ඉන්නේ අපි ආස දේවල් කරන්න කියලා. අපි ආස දේවල් කරන්න කියලා මේ ප්‍රශ්නේ. නේද? මම කැමති මගේ ගෙදර විකුණන්න, මගේ වාහනේ විකුණන්න ඩොලර්ස් කියන පුළුවන්. ඩොලර්ස් කියන පුළුවන්. මම මේ ප්‍රශ්නේ කියන්නම්. නිකම්ම හිතලා බලන්න ලංකාවේ අන්තිම අවුරුදු 10දී අන්තිම අවුරුදු 20 ගත්තොත් ලංකාවේ ආසන්න වශයෙන් ගෙවල් හැදෙන්නේ නැති මිලියනයක්වත්. ගෙවල් මිලියනයක්වත් හැදෙන්නේ නැති. right? ගෙවල් මිලියනයක්වත් හැදෙන්නේ නැති. මේ දැන් අපි දන්නවා අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ප්ලෑන් සිටිස් නෑ. ඔයා දන්නවා දැන් ගිහිල්ලා බැලුවොත් පාරවල් වල ගිහිල්ලා බැලුවොත් ඔයාලා බලන්න මේ අපේ රටේ සිටිස් ප්ලෑන් කරලා නැහැ නේද? සිටි ප්ලෑන් කරලා නැහැ. දැන් අපි ගොඩක් වෙලාවට සතුටු වුණා බොහොම ඈත කෙළවරක ඉන්න මිනිස්සුන්ට ලයිට් දීලා අපි සතුටු වුණා. මං කියන්නේ දැන් අපි දුක් වෙන්න ඕනේ. ඒ මිනිස්සුන්ට අතරම ලයිට් නොදී ඉන්න තිබ්බේ. දැන් ඒතකොට ඒක වැරදි විදිහට හිතන්න එපා. අපි මේ ප්ලෑන් සිටි නැති හින්දා නේද? අපි යුටිලිටි සෙක්ටර් එකේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙනවා. නේද? එතකොට අපි බිල්ඩින්ග්ස් වල ලොකු ඉන්වෙස්ට්මන්ට් කළා. මේ කරපු හැම දෙයකටම අවශ්‍ය මැටීරියල්ස් ගොඩක් දේවල් අපි කරලා තියෙන ඉම්පෝට් කළා. නේද? අපි මේවා ප්ලෑන් කරන සිටි එකක්. නේ? රෙසිඩන්ස් වෙනම, ඇග්‍රිකල්චරල් ඒරියාස් වෙනම, ඉන්ඩස්ට්‍රියල් සෝන් වෙනම. අද මේ ඉලෙක්ට්‍රිසිටි ප්‍රශ්නෙත් එහෙනම් නිෂ්පාදනයේ මෙච්චර බලපෑමක් කරන්නේ නැහැ. නේ? දැන් අපිට අද හොයාගන්න බෑ. මෙන්න කර්මාන්ත ශාලාවක්, මෙන්න ගියක්, මෙන්න පාසලක්, මෙන්න පන්සලක්, ඔන්න වගාබිම කොහොම තියෙන්නේ? පාරේ ගිහින් බලන්න. දැන් මේකනේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ හින්දා ඉලෙක්ට්‍රිසිටි අපිට මොකක් හරි ඉන්ටරප්ෂන්ස් කරන්න වෙනවා නම් විදුලිය කපාදුවක් කරන්න වෙනවා නම් අඩු කරන්න වෙනවා නම් නිෂ්පාදනයට බලපාන. ඇයි? කර්මාන්තශාලා අතරේ ගෙවල් තියෙනවා. ඒ අතරේ ඉස්කෝල තියෙනවා. නේ? දැන් කර්මාන්තශාලා වෙනම තිබ්බනම් ඒවට අපිට නම්බර් 1 ප්‍රයොරිටි එක දෙන්න තිබ්බා. ගෙවල් වල අන්තිම ප්‍රයොරිටි එක. නේද? දැන් ඔය ගෙවල් මිලියනයක්වත් ඇති. ප්ලෑන් සිටිස් තිබ්බනම් ගෙවල් අපි ඕනම කෙනාට මට සල්ලි තිබ්බා කියලා මට ඕන විදිහට ගෙවල් හදන්න බෑ. නේද? මට වැය කරන්න පුළුවන් උපරිම මුදලක් තියෙනවා. ඒ ගාන විතරයි හදන්න පුළුවන්. නැත්තම් ඇපාර්ට්මන්ට්ස් දෙනවා ඒව ගන්න ඕන මිනිස්සු. නේද? මෙහෙම කරා නම් අඩුම ගානේ ඔය එක ගෙදරකින් ඩොලර් 5000ක් විතර ගන්න තිබ්බා. මම මේ කියන්නේ අඩුම ගානේ ඉස්සරහටවත් හිතන්න ඕන විදිහ. ඉස්සරහට මෙහෙම හිතුවේ නැත්තම් මේ ප්‍රශ්නය ඕල් ෆේස් එකේ ඉඳලා විසඳන්න බෑමයි. මේ ප්‍රශ්නේ විසඳනවා නම් අනිවාර්යයෙන්ම අපිට ලොකු චේන්ජස් ටිකක් කරන්න වෙනවා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේවට. හෙට ඉඳලා අපි නෑ අපිට ඕන දෙයක් ගෙවල් හදාගන්න දෙන්නේ නෑ කියලා පිකට් යන්න ගත්තොත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. right? අපිට ඕන තැනට පාර හදලා දෙන්නේ නෑ කියලා පිකට් කරොත් බෑ. අපිට ඕන තැනට ලයිට් දුන්නේ නෑ කියලා පිකට් කරොත් බෑ. මෙහෙම වියදම් කරන්න පුළුවන් ආර්ථිකයක් අපේ නැහැ. නේද? ලෝකෙ කිසිම රටකට ඒක නෑ අතන. කිසිම රටකට නෑ ලෝකෙ. නේ? ඔයා ගිහිල්ලා බලන්න ලෝකෙ දියුණු රටවල් ගත්තොත් එයාලගේ සිටිස් බොහොම ප්ලෑන් සිටි තියෙනවා. වගාවන් වෙන, කර්මාන්තශාලා වෙන,
නේද? රෙසිඩන්ට් ඒරියාස් වෙන එහෙම තියෙනවා. ඉතින් අපේ ලෝකේ මේ ලංකාවේ පුරා විහිදිච්ච හැමෝටම පාලන හදලා දීලා නේද? ලයිට් අරන් දීලා අපි මේ කාලාන්තරයක් තිස්සේ කරපු වැරදි ඇකියුමුලේට් වෙලා ඇවිල්ලා අද බැරිම තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් අඩුම ගානේ ඩොලර් 5000ක් විතර කරගත්තා නම් බලන්න. මිලියන එකකින් කොච්චරක් විතර වෙනවද? එක ගෙදරකින් අපි ඩොලර් 5000ක් විතර කරගන්න පුළුවන් වුණා. නේද? අපිට කොච්චරක් විතර කරගන්න පුළුවන්? අඩුම ගානේ අපි ගාව ඩොලර් බිලියන 5ක රිසර්ව් එකක් ඉතිරි වෙනවා. පහුගිය කාලේ ගෙවල් ටික අවුරුදු 20ක් පුරාවට කන්ස්ට්‍රක්ෂන් කරපුවා. ගෙවල් හදලා ගොඩක් වෙලාවට ඇත්තට මේක එනවද? නැෂනල් ප්‍රොඩක්ට් එක GDP එකට මොකක් හරි කන්ට්‍රිබියුෂන් එකක් වෙනවද? ගේ හදලා කරන පස්සේ නෑ. නේ? ලොක් කන්ට්‍රිබියුෂන් නෑ. ඩොලර්ස් බිලියන 5ක් විතර කරගත්තා නේ. අද මේ අපි ඩොලර් බිලියන 2ක් නැතුවනේ දගලන්නේ. නේ? මොකද අපි රිසර්ව් එක ගැන හිතුවේ නෑ. නේ? ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් උදාහරණයකට සිමෙන්ති ආනයනේ අඩු කරොත් මේසන් බාස්තුන් එක රස්සාවට වෙනකම් ඉම්පැක්ට් එකක් තියෙනවා. ඉතින් මේවා හරියට බලන්න ඕනේ ඉකොනොමික රිසෝස් ඇලොකේෂන්. නේද? අපි හැම වෙලාවෙම මිනිස්සු සතුටු කරන්න වැඩ කරත් නේද? මිනිස්සු සතුටු වෙන විදිහට වැඩ කරොත් අපි මේක අමාරු වෙනවා. ඒ වැටිච්ච අමාරුව ඇත්තටම මිනිස්සු සතුටු කිරීමත් එක හේතුවක් වෙලා තියෙනවා. නේද? ඊට පස්සේ වෙනම බලන්න ඕනේ මේ පහුගිය අවුරුදු ගාණක් පුරාවට අපි ඇසෙට්ස් කොච්චරක් එකතු වුණාද? අපි ලයබිලිටිස් කොච්චරක් වැඩි වුණාද? නේද? මේක කොහොමද මේවා යුටිලයිස් වෙලා තියෙන්නේ? ඒ ටික අපි වෙනම බලන්න ඕනේ. ඒක ඔඩිටිං. නේද? ඒක විගණනයේට ඒක වාර කරන්න ඕනේ. මම ඔය එක උදාහරණයක් කිව්වේ. unnecessary imports. නේද? යුටිලිටි සෙක්ටර් එකේ නේද? ඈතම ගමේ කෙළවරේම නේද? සමහරට මහ කැලේට ලයිට් කන් ඇදලා අපි සතුටුන ලයිට් දීලා. අද ඒකට දුක් වෙන්න වෙලා තියෙනවා. මොකද ඒ වියදම නොකල යුතුම තිබ්බ වියදම. නේද? ඒක නොකල යුතුම තිබ්බ වියදම. ඉතින් මම තව පොඩි විනාඩි 2ක් 3ක් අරගෙන කිව්වොත් අපිට රීතින් කරන්න වෙනවා මේක විනාඩි 15 මම හිතනවා මේක මේ කියලා ඉවර කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්න මෙච්චර කාලයක් විසඳන්න නැතුව ඉන්නේ නැහැ. ඒ නිසා මේක ගොඩක් ඇනලයිස් කරන්න ඕනේ. අපේ එක්ස්පෝර්ට් ඇනලයිස් කරලා බලුවොත් ඔයාලට පේනවා මේ කෝපි තේ කොකෝවා මේ වයින් කුළුබඩු මේවා තමයි ලංකාවේ අංක 2 එක්ස්පෝර්ට් රෙවෙනියු එක. ඩොලර් බිලියන 1.7ක්. පළවෙනි එක ඇඟලු. හැබැයි පළවෙනි එක ඇඟලු වුණාට 5200ක් ඇඟලු වුණාට අපිට ඒක ඉම්පෝට් එකකුත් තියෙනවා ලොකු නේ. ලොකු ඉම්පෝට් එකක් තියෙනවා ඇඟලු වලනේ. ඇඟලු වල ඉම්පෝට් එක 2700. ඒතකොට අපේ බැලුවොත් 2500ක් විතර තමයි මේ එන්නේ ඇඟලු වල net export එක. දෙක තේරුම් ඉතින් අපි මේ ලොකු ප්‍රශ්නයක් වුණා අපේ crop එක අඩු වුණා agriculture export වලට impact එකක් එනවා නේද? අනිත් පැත්තේ import එක වැඩි වෙනවා. import වැඩි වෙනවා. මේ පොහොර ප්‍රශ්න. ඉතින් මේවා අපි බොහොම තුලනාත්මකව බලන්න ඕන දේවල්. නේද? හැබැයි ඔය මොනවා කරත් ඔබට පැහැදිලි වෙනවා අපි මේ අවුරුදු 1977 ඉඳලා අපි අදට ගිහිල්ලා තියෙන අවුරුදු 43ක් නේද? 77 කියන එක ටර්නින් පොයින්ට් එකක්. අපිට 77 දක්වා ලොකු ප්‍රශ්න තිබ්බේ නැහැ. හැබැයි අපිට කන්න බොන්න හොර තිබ්බේ නැහැ. හොඳ රඳින්න පාදින් තිබ්බේ නැහැ. නේද? හොඳ යාන වාහන තිබ්බේ නැහැ. මේ හැමදේම එනවා 77න් පස්සේ ටිකෙන් ටික. හැබැයි අපි 77 ඉඳලා අද දක්වාම ඇඩ්‍රස් කරලා නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේ විදේශ විනිමය ගැටලුවට අපි ඇඩ්‍රස් කරලා නැහැ. ඔයාලා මේ ෆිගර්ස් ටික බලමු. මේක ඔයා ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඇනලයිස් කරලා බලන්න. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් අපේ රෝල් එක මොකක්ද කියලා. නේද? අපේ රෝල් එක මොකක්ද කියලා. නේද? අපේ ලයිෆ් එක එච්චර සරල නෑ. නේ? ගොඩක් වගේ ජීවිත සරල නෑ. නේද? අපි සමහර වෙලාවට අපිට ඕනකට වඩා බඩු. සමහර ඔෆිස් වලට කම්පියුටර්ස් 10ක් වුණාට 15ක් තියෙන්න පුළුවන්. මේ ඔක්කොම ඉම්පෝර්ට්ස්. මේ වැඩි වෙච්ච පහ ඉම්පෝර්ට්ස්. ඒකේ කියුමුලටිව් ඉම්පැක්ට් එක බලන්න. US ඩොලර්ස් කොච්චර මිලියන ගණන් ගිහිලා තියෙනවද කියලා බලන්න. නේද? අපි අනවශ්‍ය ප්‍රමාණයට ලොකුවට ගෙවල් හදපු එක. නේද? ඒව බොරු වැඩ. නේද? ලොකු වාහන. නේද? අපි හරිනම් ලංකාවේ හැමෝම නේ කිසිම කෙනෙකුට නේද? ඇමතිවරුන්ට නෙවෙයි නැතිවරුන්ට කාටවත් නේද? යම් කිසි CC ලෙවල් එකකට වාහන ගේන්න බෑ. නේද? 1800 වඩා CC වාහන ගේන්න බෑ.
එහෙම නීති තියෙනවා. නේද? එහෙම නීති තියෙනවා. දැන් අපි බලන්නේ දැන් අපි එක්ස්පෙන්ඩ් කරන්නේ බලන්නේ අපේ පර්චේසින් පවර් එක විතරයි. නේද? වාට සමහරට සැලරි එක monthly 2 million 3 million නැති. අපි අපේ පර්චේසින් පවර් එකට අපි බඩු මිලදී ගත්තට අපේ ඉකොනොමි එකට එහෙම පර්චේසින් පවර් එකක් නැහැ. මොකද ඉකොනොමි එකේ පර්චේසින් පවර් එක තියෙන්නේ අපි කොච්චර ඩොලර්ස් හොයනවද? ඔයා රුපියල් වලින් හොයලා ඩොලර් වලින් වියදම් කරන්න ගියාට පස්සේ මේ ප්‍රශ්නේ. නේද? ඉතින් මේකට තියෙන සොලියුෂන් ටික අපි වෙනම කතා කරමු. මේ සොලියුෂන් ටික වෙනම කතා කරමු. මම කියන්නම හදුවේ මම හිතනවා මම මේක නොකියුවොත් මම කරන අඩුපාඩුවක් කියලා. මොකද අපි ප්‍රශ්නේ එක පැත්තක් විතරක් බලලා අපි හිටියෝ. මොකද මේක උත්තරේ හොයන එක ඔබට දැන් තේරෙන කොච්චර බැරෑරුම්ද කියලා. ඒ නිසා මේක උත්තරේ හොයන්න පුළුවන්. හැබැයි මේකේ උත්තරේ තුලදී අපිට විශාල කැපකිරීමක් කරන්න වෙනවා. ඒ කැපකිරීමකින් තොරව මේකට උත්තර හොයන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් මේ ටික බලන්න. මේ ටික බලලා අපි කරන හැම දෙයක්ම කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි අවබෝධයෙන් කරේ නැත්නම් ඒ ප්‍රශ්නේ අපිට විසඳගන්න බැහැ. නේද? රයිට්. අපි එනවා පාඩමට යමු.